නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ අසුභ නිමිත්තං තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස අනුපාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස පහනායන විභියෝ භාවායන වේපුල්ලායාති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණ ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. මේ ජීවිතය නිවැරදි කරගන්න නම් අපි ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ තුලින් නැගෙන විදිහට, අපේ සිත තුලින්, අපේ මානසිකාරය තුලින් නැගෙන විදිහට අපි අපේ සිත සකස් කරගන්න ඕනේ. ඒක අපි හැමදාම කියනවා. ඉගෙන ගන්න ධර්මය ප්‍රායෝගිකව ඒ ධර්ම කරුණු අපේ ජීවිතය ජීවත් කරවනකොට, නොයෙකුත් අරමුණු එනකොට, එය එන අරමුණු පුද්ගලයන් පිළිබඳව, වස්තුන් පිළිබඳව නිවැරදි දැක්මකින් යුක්තව සිතුවිලි ඇති වෙන විදිහට ඒ දැක්ම සකස් කරගන්න ඕනේ. ඒ දැක්ම සකස් කර වෙන්නේ මානසිකාරය තුලින්. එතකොට ඒ දැක්ම හැදුනට පස්සේ ඒ දැක්මට අනුව තමයි අපිට ලෝකය හඳුනා ගැනීම වලදී නිවැරදි හඳුනා ගැනීම අපේ සිත තුළින් ඇත්තටම කියනවා නම් සිද්ධ වෙනවා. සිද්ධ කරනවා නෙවෙයි, සිද්ධ වෙනවා. ඒ தත්ත්වයට පත් කරගන්නට තමයි අපි උපරිමයක් වශයෙන් හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ தත්ත්වයට අපේ මානසිකාරය පත් කරගන්න. ඉතින් ධර්මය කරුණු එකතු කරගෙන විතරක් නම් වැඩක් නැහැ කියන එක ආය කියන්නේ අපේ පින්වන්ත අයගේ සිත් වලට ඒක දැනෙන්න ඕනේ. අපි මේ පොතේ ලියාගන්න, හිතේ ලියාගන්න ධර්ම කරුණු වලින් විතරක් නම් වැඩක් නැහැ. ක්‍රියාත්මක භාවයට ඒවා එන්නට ඕනේ. මං කිව්වා කාමච්ඡන්දය, තියෙන කාමච්ඡන්දය දැනගනී, නැති කාමච්ඡන්දය ඇති වෙනකොට ඒ බව දැනගනී කියන කාරණාව සහ ප්‍රහාණය වෙන කාමච්ඡන්දය ගැනත්, නූපන් කාමච්ඡන්දය උපදිනකොට ඒක දැනගන්නවා, උපන් කාමච්ඡන්දය ප්‍රහාණය වෙනකොට ඒක දැනගන්නවා, ප්‍රහාණය වෙච්ච කාමච්ඡන්දේ නැවත නූපදින තත්වයකට පත් වුණාද ඒකත් දැනගන්නවා. තියෙන කාමච්ඡන්දේ දැනගන්නවා, නැති කාමච්ඡන්දේ දැනගන්නවා. හරියට මොන වගේද? යම් පුද්ගලයෙක්ව අඳුරන්නේ නැති පුද්ගලයෙක්ව දැක්කහම අඳුරන්නේ නැති පුද්ගලයෙක් කියලා දැනගන්නවා. අඳුරන පුද්ගලයෙක් දැක්කහම අඳුරන පුද්ගලයෙක් කියලා දැනගන්නවා. ඒ වගේ අපේ මානසිකාරය ඒ වගේ දන්න හඳුනන අයව දැනගන්නවා වගේ අපේ සිතේ උපදින්නා වූ යම් කිසි ආකාරයක සිතුවිල්ලක් තියෙනවද? ඒ සිතුවිල්ල කාමච්ඡන්දයක් නම් කාමච්ඡන්දේ වශයෙන් වේගයෙන් අර අඳුරන්නේ නැති පුද්ගලයෙක්ව අඳුරන්නේ නැති පුද්ගලයෙක්ව දකිනකොට ඊටා වේගයෙන් දැනගන්නවා අපේ මනස මෙයා අඳුරන කෙනෙක්, මෙයා අඳුරන්නේ නැති කෙනෙක් කියලා. අඳුරන කෙනෙක් නම් එයාගේ අතීත චර්යාවන් අපි දන්න අනුව අපිට හැඟීමක් පහළ වෙනවා එයා මේ જાතිය පුද්ගලයෙක් කියලා. අන්න ඒ වගේ අපිට ඒ අපේ මානසිකාරයයි ඒ දේ අපිට කරලා දෙන්නේ. ඒ වගේම අපේ හිතේ උපදින කාමච්ඡන්දය පිළිබඳව, නූපදින කාමච්ඡන්දය පිළිබඳව, ප්‍රහාණය වෙන කාමච්ඡන්දය පිළිබඳව, නැවත නූපදින තත්ත්වයට පත් වෙන කාමච්ඡන්දය පිළිබඳව අපි සියලු දේ දැනගන්න ඕනේ. සියලු දේ දැනගන්නවා කියලා කියන්නේ ඒකයි මං කිව්වේ කාමච්ඡන්දය අතීතයේ ඊයේ පෙරේදා ඊට ඉස්සෙල්ලා දවසේ සතියක අවුරුද්දක හරි කමක් නැහැ. මගේ අතින් මගේ කාමච්ඡන්දයන් මං ක්‍රියාත්මක කළා තියෙන ආකාරය ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ නැවත. එම හොඳට මෙනෙහි කරාට පස්සේ වර්තමානයේදී මට කාමච්ඡන්දය උපදිනකොටම කාමච්ඡන්දය උපදිනවාය කියලා අදහස් පහළ වේවි. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්.
ඒ තමයි මේ අසුබ නිමිත්ත පිළිබඳ අසුබ නිමිත්ත අපිට කාටම කේසාලෝමානක් හදන්තා තචෝ මන්සං නහරු අට්ටි මිජන් කියලා මේ කය ගැන විතරක් මතක් වෙනවා නෑ ඒක විතරක් නෙවෙයි ලෝකයේ මේ කාම වස්තුූන් පිළිබඳව ඒවා සුබ දේවල් නෙවේ ඒවා සුවදායක සුබ දේවල් නෙවේ කියන අසුබයි මේවා ඒ කියන්න අසුබයි කියලා කියන්න මේක ප්‍රයෝජනවත් වැඩක් නැති තේරුමක් නැති සුවයි සුන්දරයි මදුරයි ප්‍රියයි කියලා කියන්න බැරි කාරණාවන් කෙරේ වගේ ඊයේ දවසේ අපි ධර්ම දේශන අවසාන කරන්නට සූදානම් වෙන වෙලාවේ කරුණු 6ක් පිළිබඳව සඳහන් කරා මේ අත්තන්ට මතක ඇති කියලා හිතෙනවා මොනවද ඒ මේ කාමච්ඡන්දය ප්‍රහාණය කිරීමට හේතු වෙන ච ධම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තති කියලා සඳහන් කරලා තියෙන කාරණා 6 පළවෙනි එක අසුබ නිමිත්ත දැන් අපි මේ කතා කරපු වගේම දෙවෙනි එක තමයි කියන්නේ පළවෙනි එක අසුබ නිමිත්ත ඇති කර ගැනීම දෙවෙනි එක අසුබ භාවනානු යෝගෝ අසුබ භාවනාවෙන් ඒ ඇති කරගත්ත නිමිත්ත ප්‍රධාන වශයෙන් වර්ධනය කරගන්නට ඕනේ ඊළඟට ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ඒ වගේ භෝජනේ මත්ඤ්‍යතා කල්යාණ මිත්‍රතා සහ සප්පාය කතා කියලා කියන. ඉතින් මේවා තුලින් කාමච්ඡන්දය අයින් කරගන්න කළ යුතු ක්‍රියාකාරකම් ඒ වගේම අපි කතා කරාවත් පිළිවෙත් ග්‍රන්ථ ඒ වගේම විදර්ශනාව සමාධිය මේ වගේ දේවල් වලිනුත් අපි බොහෝ කාර්යක්ෂම වෙලා මේ කාමච්ඡන්දයත් එක්ක සටන කරන්න පුළුවන් අපේ කාර්යක්ෂමතාවය සහ වගකීම් නිවැරදිව දැනගෙන ඒවා කෙරෙහි යෙදෙනකොට අපිට මේ කාමච්ඡන්දාදී අයින් කරගන්න පුළුවන් බවත් සඳහන් කරා. ඉතින් මේ කාරණා 6 පිළිබඳව තව ටිකක් කතා කරලම සිටිය යුතුමයි. මොකද්ද කාමච්ඡන්දය නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරන කාරණා 6න් පළවෙනි එක අසුබ නිමිත්ත. ඒ කියන්නේ අපේ අරමුණ මේ කාම වස්තුන් පිළිබඳව අරමුණු වෙනකොට ඒ අරමුණ මේ ලෝකයේ තියෙන කාම වස්තුන් සුවයි සුබයි සුන්දරයි මధుරයි කියලා හඳුනා ගන්න තත්වයේ හිත තියෙනවා නම් අන්න ඒ හඳුනා ගන්න තත්වයෙන් හිත අයින් කර ගැනීම තමයි මොකද අසුබ දෙයක් පිළිබඳව අපිට ඇල්මක් ඇති වෙන්නේ නැහැ. කාමච්ඡන්දය කියලා කියන්නේ කාම ලෝකයේ වස්තුන් කෙරෙහි තියෙන කාම මුර්ජාව, කාම නන්දිය, කාම තණ්හාව, කාම ස්නේහය කිය අපි මතක් කරා. එතකොට කාම තණ්හාව. ඉතින් ඒ වගේ තත්වයන්ගෙන් අයින් වෙන්න ඕනේ. හිතේ තියෙන මේ තත්වයන් වලින් තමයි අයින් වෙන්න ඕනේ. ඉතින් ඒකට ඒ කාමච්ඡන්දය කියලා කියන මේ தත්ත්වය ඔක්කොම එන්නේ සුබ නිමිත්තත් එක්ක. ඔය කිව්ව කාම මුර්ජාව එන්නෙත් නැහැ අසුබ නිමිත්තත් එක්ක, කාම පරිලාහය එන්නෙත් නැහැ අසුබ නිමිත්තත් එක්ක, කාම තණ්හාව එන්නෙත් නැහැ. ඒ මොකක්වත් අසුබ නිමිත්තත් එක්ක ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ කාම වස්තුන් අරමුණු වෙනකොට අසුබ විදිහට දැනෙන්න ඕනේ. අසුබ විදිහට අරමුණු වෙන්න ඕනේ. ඒක ගැන අපි කතා කරමු. මේ අනිත් කාරණා ටිකත් කතා කරලා ඉවරනට පස්සේ ඒ ගැන සාකච්ඡා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක සුබ දෙයක් නෙවෙයි. අපිට මතක ඇති කියලා මම හිතනවා ඇට සැකිල්ලකට උපමා මස් නැති වියලි කට්ටකට උපමා කරගෙන ඊළඟට තනහුලකට උපමා කරගෙන හීනෙකට උපමා කරගෙන මම හිතන්නේ අපි මේ මෑත කාලීනවත් මේවා සාකච්ඡා කරා. නමුත් කෙටියෙන් මම මතක් කරන්නම් ඒක අද දවසේ මොකක්ද මේ අසුබ නිමිත්ත කියන එක කියලා. ඉතින් එතකොට ඊළඟට අසුබ භාවනානුයෝගෝ කියන කාරණාව ගත්තහම අපි දන්නවා භාවනාවකදී කරන්නේ අපිට ඇතිවෙච්ච හැඟීමක් උපදවාගෙන කුසලයක් උපදවාගෙන ඒ උපදවාගත්ත හැඟීම ප්‍රබල කර ගැනීම. නැවත දැන් බුද්ධානුස්සති, ධම්මානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, අනුස්සති නැවත මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කර කරන්නේ ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම උපදවාගත්ත හැඟීම ප්‍රබල කරගන්නවා. මරණය නියතයි කියන හැඟීම උපදවාගත්ත හැඟීම ප්‍රබල කරනවා. මේ විදිහට උපදවාගත්ත හැඟීම් ප්‍රබල කරමින් තමයි අපි මේ කියන කඩයිමට යන්නේ. මොකක්ද කාමච්ඡන්දය අයින් වෙන මට්ටමට දකින්නකොට හැම දෙයක්ම මරණය මතක් වෙනවා නම් මරණයේදී මට මේ සියල්ල සම්පූර්ණයෙන් දාලා යන්න තියෙනවා කියලා තේරෙනවා නම් අන්න බලන්න යාට මේ කිසිම ගැටලුවක් නැතුව අවශ්‍ය කරන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මොකද අර විදිහට ප්‍රබල හැඟීම් වලින් ඇතිවෙන පීඩාවන් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි
අසුබ නිමිත්ත කියලා කියන්නේ ඒක අර ඒ ඇට සැකිල් මස් නැති කට්ට ආදී වශයෙන් අපි සාකච්ඡා කරපු දේවල් ටික නැවත පසුව සාකච්ඡා කරමු. අර ඇති කරගත්ත හැඟීම වැඩි කරගන්න භාවනානුයෝගීව භාවනාවෙන් කරන්නේ ඇති කරගත්ත හැඟීම නැවත නැවත මෙනෙහි කරලා වර්ධනය කරගන්න එක. ඊළඟට ඉන්ද්‍රිය සංවරය කියන එක නම් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඉන්ද්‍රිය කාමචන්දය තියෙන තාක්කල් ඉන්ද්‍රිය අසංවරයි. අපි ඉවරක් නැතුව වටපිට බල කොහැරි ගමනක් යද්දී වුණත් වටපිට බල දිගින් දිගට යම් කරදරකාරී තත්ත්වයක් Tamanට උපදවා ගන්නවා. ඒ බැලිල්ලෙන් අයින් වෙන්න පුළුවන්කමක් නැහැ. උවමනාව තිබ්බත් ඒකෙන් අයින් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒකින්ද අපි ඒක භාවිතා කරගෙන තියෙනවා ගමනක් යද්දී වුණත් වටපිට බල යන්න. ඉතින් ඒ යන හැම වෙලාවක යම් වස්තුවක් අපේ ඇහැට ගැටුණ ගමන් අපි මොකද කරන්නේ? ඒ ගැන සතුටක් ඉපදුනාම නැවත ඒ ගැන මෙනෙහි කර මොකද කරන්නේ? අන්නේ මෙනෙහි කිරීම නිසා ඒක එක්ක නැවත දැක නැත්නම් නැවත අසා නැවත විඳ නැවත මෙනෙහි කර සතුට වෙනවා. එක්ක ඒ ගැන අහහ එක්ක ඒ ගැන ඒවා දැක ඒ වස්තුන් නැවත බහුලව මෙනෙහි කරනවා. අන්න ඒ බහුල මෙනෙහි කිරීම කිසිම විදියකින් ඉන්ද්‍රිය සංවරයක් නෙවෙයි. ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වම ඇහෙන් රූප දැක කනෙන් ශබ්ද අසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් යමක් විඳ තමන්ගේ පැත්තෙන් ඒක පිළිබඳව කිසිම හැඟීමක් උපදවා ගන්නේ නැතුව වාසය කරන්න පුළුවන් තත්ත්වයකට පත්වෙන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ එහෙම එකක්. ඉන්ද්‍රිය අසංවර කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය භාවිතා කරලා තමන්ගේ කිසිදු පාලනයකින් තොරව යන්නම් වාලේ යන්න අතහැරලා ඉන්නවා. මේ රහත් වෙච්ච උත්මයෙක් නේ සාමාන්‍ය පුද්ගලයෙක්. එහෙම වුණොත් මොකද වෙන්නේ? ආයෙත් සැඩ පාරට ගහගෙන යනවා. එතකොට අපි දන්නවා අපිට මේ වෙනකොට යම්කිසි කෙනෙක් කෙරෙහි එක්කෝ අම්මා තාත්තා හෝ කවුරු හරි කෙනෙක් කෙරෙහි දැඩි කැමැත්තක් දැඩි උවමනාවක් දැඩි ආදරයක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම වුණොත් කරන්නේ ඒ ඇති වෙලා තියෙන දේ තෘප්තිමත් කරගන්න සතුටු කරගන්න නැවත ඒකේ යෙදෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ තියෙන කාමචන්දේ එන්ඩෙන්ඩ වැඩි වෙන්න පටන් ගන්නවා. තියෙන කාමචන්දය එන්ඩෙන්ඩ වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපිට අවශ්‍ය කරන කඩයිමට යන්න ලොකු බාධාවක්. ඒකයි කියන්නේ ඉන්ද්‍රියසු ගුප්තද්වාරෝ කියලා. හැම තැනකදීම ඉන්ද්‍රියන් තුලින් යමක් ලැබෙනකොට ඒ දේවල් තමන්ට ගෝචර කරගන්න උපරිම වශයෙන් උත්සාහ කරන්න ඕනේ. කාම ලෝකයේ වස්තුන් ගැන එතකොට අපි අසුබ නිමිත්තක් ඇති කරගන්න ඕන. නිමිත්ත කියන්නේ අපි ගන්න අරමුණ අසුබ වශයෙන් හඳුනා ගන්න විදිහට තමයි ඒ අරමුණ ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක සුබ දෙයක් නෙවෙයි. ඒක යහපත් දෙයක් නෙවෙයි විදිහට අපේ මනස හඳුනා ගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම මානසික විපර්යාසයක්. චින්තන විපර්යාසයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හරි පැත්තට. මොකද හොඳ දෙයක් නම් සුබ දෙයක් නම් ඇත්තටම අපිට යහපතක් වෙන්න ඕනේ. අහලා බලන්න තමන්ගේම හිතෙන් දැන් මේ කාම ලෝකයේ අතරමං වෙලා කොච්චර කල්ද? මේවා තමයි ලෝකයේ තියෙන හොඳම දේවල්. මේවා හින්දා තමයි ජීවිතේ ජීවත් කරවන්න පුළුවන්. මේක තමයි මට ලැබිච්ච වාසනාව. මේ තමයි මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම දේ කියලා. සමහර දේවල් අපි තදින් අල්ලගත්තා. තදින් අල්ලගෙන ජීවත් වෙච්ච ජීවිතය නිවැරදිම තත්ත්වයකටපත් උන්නේ නැහනේ. තදින් අල්ලගෙන ජීවත් වෙච්ච ජීවිතය පැහැදිලිවම අපිට ඒ හැම දෙයක් එක්කම සිද්ධ වුණේ ගැටලුකාරී තත්ත්වයන්මයි. දැවෙන, පිච්චෙන, වේදනාවෙන් ඉඳ සිද්ධ වෙන, රැක ගන්න ලොකු උත්සාහයක් ගන්න සිද්ධ වෙන දේවල් තමයි ජීවිතේට එකතු වුනේ. ඉතින් ඒකින්ද ඒකෙන් සැනසීමක් ලැබිලා නැහැ. ලැබෙන්නෙත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අන්න ඒ ඇත්ත කතාවට අනුව අපේ මානසිකාරය මේ කියන වෙලාවට නෙවෙයි. කියන වෙලාවට නම් ඕන තරම් බණ කියන වෙලාවට ඇත්ත තමයි කියලා හිතෙනවා. නමුත් ඒ අනුව අපේ මනස සකස් කරගන්න ඕනේ. අන්න ඒ මනස සකස් කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන ඇත්ත తত্ত্বය. ඉතින් මේක අපි උත්සාහ කරමු. කළ හැකි හැම වෙලාවකම ඊටාම නිවැරදි තැනකට අපේ මනස සකස් කරගෙන කටයුතු කරන්න. ඊටාමත්ම නිවැරදි තැනකට
අපේ මනස සකස් කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ අවශ්‍ය කරන මානසික තත්ත්වයන් අපේ තුළින් උපද්දවා ගන්නට ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. කොහොම නමුත් කමක් නැහැ. දැන් මේ සඳහා කළන්න ඕන දේවල් අතරවාරයේ අපි දකින දේ තමයි මේ ඉන්ද්‍රිය සංවර වීම අනිවාර්යයෙන්ම විය යුතුයි. අපි කතා කරමින් ඉන්න එකයි මොකද්ද පළවෙනි අපි කිව්වේ අසුබ නිමිත්ත ඇති කර ගැනීම, අසුබ නිමිත්තක් ඇති කර ගැනීම. ඒ වගේම ඒ අසුබ භාවනානු යෝගීව භාවනානු යෝගය අසුබ භාවනාව වර්ධනය කරන්න. ඒ කියන්නේ අසුබ නිමිත්ත පිළිබඳව අසුබ හැඟීම උපදින ප්‍රබල වෙන්න ඕනේ. නැත්නම් අපිට සුබ හැඟීම ප්‍රබල වෙලා නැවත වාරයක් ඒවා පිළිබඳ සුබ හැඟීම් ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය. මොකද ඉන්ද්‍රිය අසංවරය තුලින් තමයි අපි ඒක වෙනමම සාකච්ඡා කරමු පසුව. ඉන්ද්‍රිය අසංවරය තමයි අපිව මේ ජීවිතයට ආවට පස්සේ මේ සැරේ මේ වර්තමාන ජීවිතයට ආවට පස්සේ මේ නොයෙකුත් දේවල් ගැන දැඩි හැඟීම් අපේ මානසිකාරයන් තුළ සකස් වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය අසංවර තත්ත්වයන් තුළ. ඉතින් ඒ කියන්නේ ඇහෙන් යමක් දැකලා සුන්දරයි, සුවයි, මధుරයි, ප්‍රියයි, කනෙන් යමක් අසලා සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා අදහස් ඇති වෙලා නැවත නැවත ඒක අහන වාරයක් ගානේ අප්‍රමාදී විහරණයක් නෙවෙයි, ඒක ප්‍රමාදී විහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නිවනට බාධා වෙන, නිවන ආපස්සට යන අවස්ථාවක්. අනිත් එක එහෙම ඒ විදිහට ඒක ලෝකයේ තියෙන නොයෙකුත් දේවල් භාවිතා කරන වාරයක් ගානේ අපේ හිතේ තියෙන කෙලෙස් එන්නේ වස්තුව පිළිබඳව තියෙන ආසාවන් දවසින් දවස මොහොතින් මොහොත වර්ධනය වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ වර්ධනය එන්නේ බාධාවක් බවටමයි පත් වෙන්නේ. මේ දේවලුත් එක්ක අපි මේක අනිත් පැත්ත හරවන්නේ කොහොමද කියන එක කතා කරමු. ඊට පෙර ආතෝ ඊළඟ කාරණාවටත් යනවා ආහාරයේ මාත්‍රාඥතාවය. ආහාරයේ මාත්‍රාඥතාවය කියන්නේ පොඩි දෙයක් කියලා තමයි හුඟක් කට්ටිය හිතන්නේ. ඒතර මොනවද? අසුබ භාවනාව, අසුබ නිමිත්ත ඇති කර ගැනීම, අසුබ භාවනාව යෙදීම. ඒ කියන්නේ අසුබ මානසිකාරයක් ඇති වෙන විදිහට භාවනාවක. මේ කියන්නේ කේසාලෝමානකාදන්තා තත්ත්ව මන්සං කියන එක විතරක් නෙවෙයි කියලා ඒ කය ගැන අසුබ ඇති කරගන්න, කය ගැන අසුබ ඇති කරගන්න අසුබ ඔය කියන කේසාලෝමා නකාදන්තා තචෝ මන්සන් නහාරු අට්ටි මිජ්ජං කියන ආකාරයට තියෙන අපි කියන අසුබ භාවනාව විතරක් නෙවෙයි මේ මෙතනදී මේ කියන්නේ ලෝකයේ තියෙන වස්තුන් පිළිබඳව තියෙන කාමච්ඡන්දය අයින් කරගන්න සියලු වස්තුන් කෙරෙහි ඒක සුබයි, සුවයි, සුන්දරයි, මధుරයි කියන හැඟීම වෙනුවට අසුබයි, අසාරයි කියන පිළිකුලයි, ඒ වගේම තේරුමක් නැහැ කියන අසාර ස්වභාවයේ සාරවත් භාවයක් ගත යුත්තක් නැහැ කියන හැඟීම වර්ධනය කරගන්න ඕන. වර්ධනය කරගෙන ජීවත් වෙන කෙනෙක් ඒ දේවල් වල ඇලෙන්නේ ගැලෙන්නේ නැහැ. පැහැදිලිවම කියනවා නම් ඉන්ද්‍රිය සංවරව අසංවර වාසය කරනවා කියන්නේ ඉන්ද්‍රියත් එක්ක අර ඇති වෙන කාම නන්දිය නැත්තම් කාම වස්තුන් පිළිබඳ නැවත සතුටු වීම ඇති වෙනකොට ඒ ඇති වෙන සතුටු වීමත් එක්ක ඇලෙනවා, ඒ වස්තු වල ඇලෙනවා, ග්‍රහණය වෙනවා. එහෙම නැතිව අපි අපේ මානසික විපර්යාසය ඇති කරගත්තොත් ඇලීම සතුටු වීම වෙනුවට කලකිරීමත්, ඇලීම වෙනුවට නොඇලීමත්, ග්‍රහණය වීම වෙනුවට අතහැරීමත් සිද්ධ වෙනවා අපේ සිතෙන්. ලෝකයේ තියෙන ජීවී අජීවී වස්තු අතහැරන තත්වයකට පත් වෙනවා. අන්න ඒ තත්වය තමයි අපි බලාපොරොත්තු වෙන තත්වය අපේ ජීවිතයේ. ඉතින් ඒ තත්වය ඇති කරගන්න තමයි අපි හැම කෙනෙක්ම අපේ මානසිකත්වය එවැනි ආකාරයට වෙනස් කරගන්න ඕන. ඒකට ප්‍රධානම කාරණාවක් වෙන්නේ ආහාරයේ මාත්‍රාඥතාවය. ආහාරයේ මාත්‍රාඥතාවය එහෙම ප්‍රධාන කාරණාවක් වෙන්න හේතුව ආහාරයේ තියෙන පංචකාම සම්පත්තියම. ඉතින් මේ පින්වන්ත අය හුඟ දෙනෙක් ඉන්නවා ආහාරය පාලනය කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් නැහැ. ඔහේ යnderලා නිකන් ඉන්නවා. ඒක ලේසි, ඒක මට ඕන වෙලාවක් කරගන්න පුළුවන් කියලා පූර්ව නිගමනයක් තියෙනවා තමන්ගේ පැත්තෙන්. ඕනම වෙලාවක මට මේක කරගන්න පුළුවන් කියලා. ඕනම වෙලාවක මට මේක කරගන්න පුළුවන් කියලා පූර්ව නිගමනයක් තියෙනවා. අන්න ඒ පූර්ව නිගමනයක් තියෙනවා නම් එතකොට අපිට ඒක කරගන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් හැබැයි කරන්න ගියාමයි තේරෙන්නේ ඕනම දෙයක් බලාගෙන ඉන්නකොට, හිතනකොට, වෙන කෙනෙක් කරන දිහා බලනකොට කරන්න තියෙන දෙයක් ලේසි කියලා හිතෙනවා. විභාගයක් සමත් කිරීම, ක්‍රීඩාවකින් ජය ගැනීම, මොන හරි ක්‍රියාවක් සිද්ධ කිරීම. අපි කවුරු හරි කෙනෙක් මොන හරි ක්‍රියාවක් කරනකොට ඒක දිහා බලාගෙන ඉන්න අපිට හිතෙනවා අයියෝ මේක මෙයාට මේ හරියට කරගන්න බෑ. මගේ අතට ගත්තා නම් මම දන්නවා කරන විදිහ කියලා. පොඩි දෙයක් වුණත්
අඩුම ගානේ කෙක්කකින් පොල් ගෙඩියක් කඩනකොට කවුරු හරි ඒ පොල් ගෙඩියට කෙක්ක දාගන්න බැරි වෙනකොට බලන් ඉන්න අයට හිතෙන්නේ අයියෝ තව චුට්ටක් එහාට දැම්මම නම් හරි මගේ අතර ගත්තා නම් මම දන්නවා දාන විදිහ කියලා. හැබැයි අර කලින් කෙනා අඩුම ගානේ පොල් ගෙඩිය ආසන්නයටවත් කෙක්ක අරගෙන ගිහලා අපි අතර ගත්තා නම් ඒක කිට්ටුවටවත් අරන් යන්න හම්බෙන්නේ නැහැ. බලාගෙන ඉන්නකොට වගේ නෙවෙයි යමක් කරන්න ගියාම අහගෙන ඉන්නකොට වගේ නෙවෙයි බලාගෙන ඉන්නකොට වගේ නෙවෙයි ඒ ක්‍රියාව පැහැදිලිවම කරන්න ගියාමයි තේරෙන්නේ ඒක කොච්චර අමාරුද කියලා. ඒ හින්දා මම අභියෝග කරලා කියනවා ආහාරය පිළිබඳ තියෙන ගිජුකම ආහාරය ගැන තියෙන ගිජුකම දැඩි තණ්හාවක් පංචකාම සම්පත්තියම ගැන තියෙන තණ්හාව ඔය තියෙන්නේ. ඒකින්ද මේ දැන් පටන් ගන්න ආහාර පාලනය කරන්න පුළුවන්ද කියලා බලන්න. දවසක් දෙකක් එක දවසක් කරලා කියයි නෑ මට ලේසියෙම පුළුවන් කියලා. නමුත් එහෙම නෙවෙයි. ඒක දිගින් දිගට අරගෙන යන්න බලන්න පැහැදිලිවම ආහාරය පාලනය කරගෙන කොච්චර අමාරුද කියලා තේරෙයි. ආහාරයේ මාත්‍රාන්‍යතාවය කියන එක කොච්චර අමාරුද කියලා තේරෙයි. ඉතින් ඒවා තමයි අපි උත්සාහ කළ යුතු දේවල්. නමුත් කරන්නේ නැහැ. ඒවා තමයි කෙලෙස් පැහැදිලිවම කෙලෙස් තමයි ළඟ නිබඳව නිරතුරුව මේ දෛනික ජීවිතයේ අත්දැකින කෙලෙස් තමයි ඔය ආහාරය. ඉතින් ආහාරය අඩුවෙන් අපි ගන්නකොට පිඩු කීපයක් තමන්ගේ බඩට දැනෙන විදිහට අඩුවෙන් ගන්න ඕනේ. ඒකයි මාත්‍රයකට අනිත් එක ගන්න වාර ගන්න. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ දවල් 12 වෙනකොට ආහාර අරගෙන ඉවර කරනවා. පැය 18ක් තිස්සේ ඒ කැප සරුපාකාරයට ගිලම්පස විතරයි ඊට පස්සේ ගැනීමක් කරන්නේ. ඉතින් එහෙම තත්වයක් තියෙන මේවට තියෙන තෘෂ්ණාව, මේවට තියෙන මේ පරිලාහය, මේවට තියෙන නන්දිය, මේවට තියෙන ස්නේහය මේවා අයින් කරන්න ඕන හින්දා බුදුරජාණන් වහන්සේ අපිට අපේ හිත පුහුණු කරන්න කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව යමින් පින්වන්ත ඔබත් තමන්ගේ නිවසේ ඉඳගෙන හෝ කාර්යාලයේ ඉඳගෙන හෝ තමන් ගන්න ආහාරය මොකටද කියලා දැනගෙන ගන්න. මං ගන්න ආහාරය බඩේ තියෙන ගින්දර නැති කරන්න, කායිකව ලැබිලා තියෙන වේදනා දුරු කරගන්නත්, ලැබෙන්න තියෙන වේදනා නැති කරගන්නත් සහ ජීවිතේන්ද්‍රිය පවත්වාගෙන යන්නට තමයි ආහාරය අවශ්‍ය වෙන්නේ. ඒකින්ද ආහාරය මාත්‍රයකට අනුව ගන්න තරමටම හිත පාලනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ මුවද්්වාරයේ ඉඳලා උගුර දක්වා ආහාරය යනකොට යම් කිසි ආකාරයක රසයක් දැනෙනවා. ඒ රසයට තමයි මේ වහල් වෙලා තියෙන්නේ. ඒ රසය කෙරෙහි තමයි තණ්හාව තියෙන්නේ. බලන්න ආහාර ගැන ඊටාම බුද්ධිමත්ව හිතලා බලන්න. ඊළඟට කල්යාණ මිත්‍ර සේවනය කියන එක මොනවද? එතකොට සුබ නිමිත්ත ග්‍රහණය, අසුබ නිමිත්ත ග්‍රහණය කිරීම, අසුබ භාවනානුයෝගී බව, ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ මාත්‍රාන්‍යතාවය සහ අන්තිම දෙක වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය සහ සප්පාය කතා කියන දෙක. කල්යාණ මිත්‍ර සේවනය අනිවාර්යයෙන්ම කෙනෙකුට අවශ්‍යයි. තමන්ගේ පැත්තෙන් තමන්ගේ ජීවිතයේ තමන්ගේ සිත තුළ නැගෙන සිතුවිලි ධර්මානුකූල විග්‍රහයක් කරගන්නට ඕනේ. මේක ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්ද? ඒක එහෙමනම් එහෙම දේශනා කරපු දෙයක් නම් තමන් තුළ එන සිතුවිල්ල ඒක ප්‍රමාණවත්ද? හරිද? ඒක ප්‍රමාණවත්ද? ඒක තව වැඩි කරගන්න මොකද කරන්න ඕනේ? නරක සිතුවිල්ලක් නම් ඒක දුරු කරගන්න මොකද කරන්න ඕනේ? අන්න ඒ හැම දෙයක්ම නිරවුල්ව තමන්ට කියලා දෙන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒකින්ද අපේ ජීවිතේට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය ඉතා දැඩිව තියෙනවා. ඉතින් අපිට මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කියලා කියන්නේ අපේ හිත තේරුම් ගන්න කෙනෙක්. ඒකින්ද එවැනි අයත් එක්ක අපිට කතා කරන්න අවස්ථාවක් ගන්න පුළුවන්කම තියෙනවා හුඟක් වෙලාවට. ඉතින් යාලට කරදර කරන්නේ නැතුව අපි කළ යුතු ආකාරයට ඒ කටයුතු සම්පාදනය කරගන්න ඕන. කවදා හරි සංසාරික ජීවිතය සුවපත් භාවයට පත් කරගන්නට නම් අන්න ඒ වගේ අපේ සිත ඊටාම නිවැරදි කරගත යුතු තියෙනවා. එතකොට ඊළඟ කාරණාව සත්පාය කතා කියන එක. මොකද අපේ කෙලෙස් වැඩි වෙන ආකාරයේ කතා අපි දන්නවා. මම සැඩපහර ගැන කිව්වා. කෙලෙස් වල ස්වභාවය තමයි සැඩපහරක් වගේ පල්ලෙහාට ගලාගෙන යන එක. නිකෙලස් දේවල් වර්ධනය කරන්නට ඕනේ. කෙලෙස් නිකන් වල් පැල වගේ. නිකෙලස් දේවල් හරියට අපිට ඕන කරන පැල ಜಾති, එළවලු ಜಾති වගේ හරියට නිකන් ඒවා මහන්සියෙන් වතුර දාලා පොහොර දාලා පරිස්සම් කරලා වවන්න ඕනේ. හැබැයි පාර හැම තැනම වල් පැල වැවෙනවා. ඒ වගේ ඔය විසම වූ සිතුවිලි පහසුවෙන්ම ඇති වෙන අතරවාරේ යහපත් සිතුවිලි ඇති කරවා ගන්නට ඕනේ. නැත්තම් මිනිස්සු ඕනෑ තරම් නිවන් දකි. ඒක ඇති කරව ගන්න තමන්ගේ තත්ත්වයක්වත් තේරුම් ගන්න නැති තත්ත්වයක් තමයි සාමාන්‍ය සමාජය තුළ තියෙන්නේ. ඉතින් මේක
ගැන බලලා අපි අපේ හිතට දැනෙන විදිහට නිවැරදි කතාවක ඉන්ඩෝන හිතට දැනෙන විදිහට සත්ප්‍රායව අපි යමක් කතා කරනකොට සාකච්ඡා කරනකොට හැම වෙලේම මේ පංචකාම සම්පත්තිය ගැන ඒකත් එක්ක මිශ්‍රව නිවැරදි කතාවක් තමන්ගේ හිත තුළ ඇදිලා එන්න ඕනේ. ඉතින් අපි බලමු මේ පිළිබඳව උදාහරණ කීපයක්. මම හිතන්නේ අපි කතා කරපු දේවල්ම කීපයක් තියෙනවා. නමුත් ඒකට හිත හදාගත්තද කියලා බලන්න. මම හිතන්නේ මේ ආසන්න දවසක මම මේ පින්වන්ත ආයත මතක් කරා මේ පංචකාම සම්පත්තීන් ගැන හිතන්න ඕන විදිහ. ඉතින් ඒ විදිහට අපි දැන්ට හිතනවද ඒ තමයි අර මස් නැති කට්ටක් හම්බුනහම බල්ලෙකුට මේ බල්ලා මොකද කරන්නේ මේ කට්ට අරන් හපනවා. හපනකොට මස් නැති ලේ නැති කට්ටක් මස් කට්ටක් හම්බුනහම එතකොට ඒ කට්ට අරන් හපනකොට එයාගේ දත් වලින් තමයි ලේ එන්නේ. එතකොට එයා හිතනවා මේ මස් කට්ටෙන් ලේ ආවා කියලා. ඉතින් තමන්ගේම ළඟ තියෙන දෙයකින් තමයි ඒ රසය විඳින්නේ. නමුත් එයා දන්නේ නැහැ එහෙම එකක් කියලා. එයා හිතන්නේ මස් කට්ටෙන් මට බොහෝ සැප ලැබුණා කියලා. මස් කට්ටෙන් නෙවෙයි කටෙන් ආපු ලේ වලිනුයි ලේ රහ දැනුනේ. ඉතින් ඒ වගේ පංචකාම සම්පත්තීන් අපි පාවිච්චි කරනකොට හිතනවා මේ පංචකාම සම්පත්තියෙන් තමයි මට මේ සතුට ලැබෙන්නේ කියලා. නෑ පින්වත්නි. ඒ පිළිබඳව පහළ වෙන සිතෙන් තමයි අපිට සතුට ඇලීම ග්‍රහණය වීම සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳ පහළ වෙන සිතෙන්. හරියටම අර සුනකයා මස් කට්ට හපනකොට එයාගේ දතෙන්මයි ලේ ඇවිල්ලා ලේ රහ දැනෙන්නේ. ඒ වගේ අපි බාහිර වස්තුන් මෙහෙම බලනකොට අපේ සිතේම තියෙන ස්වභාවයක් හින්දා තමයි හැම වෙලේම ඒ බලන වස්තුන් පිළිබඳ කැමැත්ත ඇති වෙන්නේ. ඒ දකින අහන විඳින වස්තුන් පිළිබඳව ආසාවක් කැමැත්තක් ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට ඒක ගැන තියෙන අපේ හිතේ තියෙන ස්වභාවය හින්දා. එතකොට එන්න ඒ ස්වභාවය වෙනස් කරන්න ඕනේ. ඒක තමයි මේ කෙරෙමින් තියෙන්නේ. ඉතින් ඒකට අර මස් කට්ටක් ගැන බල්ලෙක් ලෙව කනවා වගේ කියන බල්ලෙක් මස් කට්ටක් අරගෙන ලෙව කනවා වගේ වැඩක් මේ කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දේශනා කළා තියෙනවා. ඒක දැන් මේ අහගෙන මතක තියාගත්තට මදි. ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මෙනෙහි කර මේ ලක්ෂණ තියෙනවද අතීතයේදී? අතීතයේදී මේ කියන ලක්ෂණ තියෙනවද මගේ හිතේ? කෙනෙක්ව දැකලා මම සතුටු වෙවි හිටියා. කාලයක් යනකොට ඒ තැනැත්තා පිළිබඳ තියෙන ඇල්ම ක්‍රමානුකූලව මගේ අතින් යම් කාරණාවක් අනුව නැති වුණා. දැන් දැකීමෙන්වත් ආසාවක් ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අර පහුගිය කාලේ තිබිලා තියෙන මොන වගේද? මොකද ඒ තැනැත්තා ඉන්නවා වෙනස් වෙලා තියෙන හිත. කලින් හිත ඒ පැත්තට නැඹුරුව තියෙද්දි සතුටක් ඇති වුණා. දැන් හිත ඒ පැත්තෙන් නැඹුරු බව අයින් වෙලා තියෙද්දි මොකද වෙලා තියෙන්නේ? සතුට කියන එක නැති වෙලා ගිහලා. එහෙනම් ඒ වස්තුවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ හිතේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. ඒ වගේ අර අතීත උදාහරණ වලට අරගෙන යන්න ඕනේ. අතීත උදාහරණ වලට අරගෙන යද්දී අපිට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ ජීවිතය මේ ගෙවන ජීවිතය මීට වැඩිය වෙනස් විය යුතුව තියෙනවා. මේක තුල මම ගන්න දෙයක් නැහැ. මොකද මේ කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඒ දවසට දකින අහන විදින දෙයට ඔහේ යන්න ඉඩ ඇරලා තියෙන්නේ. ඒකින්ද තමයි මේ ගැටලුවෙන් විසඳෙන්න බැරි. අර අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ඇටකට්ටකට සමාන කර නැත්නම් මස් කට්ටකට මේක සමාන කරලා ඒහා සමානව තමන්ගේ ඇතුළාන්තයෙන් උපදින සතුටක් හෝ දුකක් මේ විඳින්නේ කියලා දැනගෙන කටයුතු කරොත් ඇතුළෙන්ම සතුට විඳින්න පුළුවන්. දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා කියන ප්‍රථම ධ්‍යාන මට්ටමට තමන්ගේ මානසිකාරය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් පළවෙනි එක අට්ටි කංකල උපමා කාමා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට දෙවෙනි කාරණාව විදිහට සඳහන් කරලා තියෙන්නේ මාංශ පේසු උපමා කාමා. එතකොට මේ ලක්ෂණය තියෙනවද බලන්න. අපි මීට කලින් කතා කරලා තියෙන හින්දා මේ වෙලාවේ කීපයක් ගැනයි මේ සඳහන් කරන්නේ. මොකද්ද මේ කීපය? දැන් මස් වැදල්ලක් ගත්තොත් දැන් ලිහිණි කණ්ඩායම නැත්නම් කපුටු කණ්ඩායමක් ඉන්නවා. එක්කෙනෙක් මස් කට්ටක් ගන්නවා. එක්කෙනෙක් මස් කට්ටක් ගත්තොත් මස් කෑල්ලක් එක්කෙනෙකුට හම්බුනොත් එතන ඉඳන් එයාට ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒක අරගෙන පියාඹන්න ඕනේ. ඒක හංගන්න ඕනේ.
නොයෙකුත් දේවල් කරන්නට ඕනේ. ඒක තමයි ගැටලුව තියෙන්නේ ආරක්ෂා කිරීම පිළිබඳ. මසුරුකම ඉපදුනාට පස්සේ දඬු මුගුරු අරගෙන කෙනෙක්ගේ ප්‍රාණඝාත අදත්තාදාන හරි කරලා තමන්ට ලැබිච්ච දේ ආරක්ෂා කරන්න ඕනේ. ඒ මදිවට කට්ටියක් පන්නගෙන එනවා. ඉවරක් නැතුව එක කට්ටියකින් බේරගත්තොත් තව කට්ටියක් පන්නන් එනවා. ඒ වගේ මේ කාම ලෝකයේ තියෙන වස්තුන් එක්ක සටන් කළ යුතු තියෙනවා. අන්නේ හැඟීම උපදවාගෙන ඒ හැඟීම තුලින් ඒ හැඟීම ඒ කියන්නේ දැන් මට මතක් වෙනවා මේ මං සන්තකයේ තියෙන දේ ආරක්ෂා කරන්න ඕනේ නැත්තම් අවල් අය නැත්තම් හොරු මං පහරන හොරු ඇවිල්ලා මේවා ගනී කියලා. ඉතින් ඒවා පරිස්සම් කරන්න වෙනවා හැමදාම මේක කරන්න වෙනවා කියලා අපි මේ හොතට මෙනෙහි කරොත් හැඟීමක් උපදිනවා නිදහසක් නැහැ කියලා. ඒකට ඒක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. අර උපමාවට ගැලපෙන එක. ඊළඟට අපිට මතක ඇති තීනු කූපමා මේ තෘණ සුලියක් වගේ හරියට නිකන් අපි කියන්නේ හුළුවත්තක් වගේ කියලා අත පිච්චෙන්න ඉස්සෙල්ලා අයින් කරන්න ඕනේ. මොකද අපි ලොකු ආසාවන් තියාගෙන කටයුතු කරොත් එහෙම අත පිච්චෙනවා කියලා කියන්නේ අපේ මරණය සිද්ධ වෙන අවස්ථාව වෙනකොට ඒවා අපිව පැහැදිලිවම සතුටු වෙන ඇලෙන ග්‍රහණය වෙන ස්ථාන තියෙනවා. ස්ථාන වලට පත්වේවි තමන්ට තියෙන උරුමය නැති වේවි. මේ ජීවිත අවසානයේදී කොයි තැනකට වැටේද කියලා කියන්න පුළුවන්කමක් නෑ. ඒ කාලය තුල මේ අල්ලන රණ්ඩුව අතහරින්න ඕනේ. ඒ අල්ලන රණ්ඩුව පංචකාම සම්පත්තීන් කෙරෙහි මොන්න තරම්නම් රණ්ඩුවක් අල්ලනවද? තමන්ගේ දරුවොත් එක්ක වෙන්න පුළුවන්, සමහරට දෙමාපියොත් එක්ක වෙන්න පුළුවන්, බාහිර ලෝකයේ අයත් එක්ක වෙන්න පුළුවන්. මේ ගෙදර තමන් ඉන්න ගෙදර තමන්ට අවශ්‍ය විදිහට තියාගන්නට නැහැ කියලා ලොකු පීඩාවකට පත් වෙන අවස්ථා පවා තියෙනවා. මේ හැම තැනකම තියෙන්නේ කාමචන්දය. ඒ හැම තැනකම තියෙන්නේ කාමචන්දය. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක පීඩාකාරීව කටයුතු සිද්ධ වෙන හැටි දැනගන්න ඕනේ. ඊළඟට අපි අංගාර කාසූපමා කාමා කියලා කියන්නේ ඈත තියෙන මහා අඟුරු වලක්, ගිනි අඟුරු වලක් වගේ ඈත ලොකු ගිනි අඟුරු වලක් තියෙනවා. අපිට දැනෙන්න ඕනේ යම් කිසි ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා මාව මගේ බාහුවෙන් අල්ලගෙන ඇදගෙන යනවා අර ගිනි අඟුරු වලට දාන්න කියලා. බාහුවෙන් අල්ලලා ඇදගෙන යනවා ගිනි අඟුරු වලට දාන්න කියලා. ඒ වගේ දැනෙන්න ඕනේ. අපිට කාමච්ඡන්දාදී කෙලෙස් ධර්ම වලට අදාළ යමක් උපදිනකොට කාමච්ඡන්දාදී කෙලෙස් ධර්ම වලට අදාළ හැඟීමක් උපදිනකොට මේ හැඟීම විසින් මාව මහා භයානක විදිහට අපායට මාව යොමු කරන බව, අපායට තල්ලු කරලා දාන බව තේරුම් ගන්න ඕනේ. ඉතින් හරියට නිකන් ශක්තිමත් පුරුෂයෙක් මාව ඇදගෙන යනවා වගේ. ශක්තිමත් පුරුෂයෙක් මාව ඇදගෙන යනවා වගේ තමයි මේ කියන ලක්ෂණය. එතකොට ඒ තවත් පැත්තක් ඒක දැනෙන්න ඕනේ. හරිද? ඒක මෙහෙම ඉන්නකොට දැනෙන්න ඕනේ. මෙහෙම ඉන්නකොට දැනෙන්න ඕනේ. මම මෙහෙම හිටියට මේ බණ අහන වෙලාවේ මේ කෙලෙස් ධර්ම කියලා කියන අකුසලයේ ඇවිල්ලා මාව ඇදගෙන යන හැටි මට නවත්ත ගන්න බැරි වෙන්න ඇදගෙන යන හැටි කොහෙටද මේ අන්න ඒ ඇදගෙන යෑම තමන්ට දැනෙන්න ඕනේ. කොහෙටද මේ ඇදගෙන යන්න හදන්නේ මාව? ගිනි අඟුරු වලකට. එතකොට ගිනි අඟුරු වලකට ඈත තියෙන ගිනි අඟුරු වල මගේ පස්සේ පන්නන් එන්න පුළුවන් ස්වභාවය නැහැ. නමුත් ඒ පැත්තට යන්නේ මම මේකේ වගකීම තියෙන්නේ. මේක නවත්වා ගැනීමේ වගකීම තියෙන්නේ තමන්ට. නැත්නම් ආසන්න ජීවිතය පැහැදිලිවම මේ ජීවිතේ දුක් විඳලා සමහර අය සුරාපානයට මුදල් හොයා ගන්නවා. ඒ කියන්නේ අර යහපත් දේවල් කරලා හම්බ කරපු ඔක්කොම හැන්ද වෙද්දි ඉවර වෙනවා සහ තමන්ට ජීවිතේ ජීවත් කරව ගන්න බැරි වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒකින්ද අර ඇදගෙන යන හැටි අත්දකින්න මං බෑ කියද්දි මං එපා කියද්දි මාව පරණ තැනට ඇදගෙන යනවා. ඒ තමන්ගේ හිතයි ඒක කරන්නේ. භෞතිකව සමහර තමන්ගේ මිත්‍රත්වයේ ඉන්න කෙනෙක් යම් කිසි දායකත්වයක් දරනවා වෙන්න පුළුවන්. මොනවා හරි මේ වැරදි මිත්‍රත්වයක් ලබා දීලා. නමුත් මේකේ සම්පූර්ණ මෙහෙම තියෙන තමන්ගේ හිතේ තමන්ට එක වළක්ව ගන්න ඕන වෙලාවක හැකියාවක් තියෙනවා. හිතට වහල් වෙන්නේ නැතුව. හොඳ ඒ වගේම තමයි අපි මතක් කරලා තියෙනවා හීනයක් වගේ කියලා. සුපීන කූපමා සුපීනයක් නැත්තම් සිහිනයක් වගේ මේ පංචකාම සම්පත්තිය කියලා ඒක දැනෙන්න ඕනේ. මම මීට කලින් කතා කරනකොටත් කිව්වා මේ විදිහට තමයි අසුබ හැඟීමක් අපි හදාගන්නේ.
සිහිනයක් වගේ කියලා කියන්නේ දැන් අපි හැබැහින් දකින දේවල් තියෙනවා දැන් නෑ දකිින්ට අපි හීනෙන් දකින දේවල් තියෙනවා ඒත් දැන් නෑ දකිින්ට දෙකම නැහැ නමුත් හීනෙන් දැක්කදේ සැබැවින් දැක්ක දෙයක් වගේ දැනෙන අවස්ථා තියෙනවා මේක විකල්පය තමයි සැබැවින් දකිින්ද එහෙමනම් හීනයක් වගේ කියන එක එතකොට කොයි වෙලාවේ නැගිටින්ට විදන්නේ කොයි වෙලාවේ අපේ මරණය සිද්ධ වෙයි දන්නේ මේ හීනෙන් කොයි වෙලාවේ අවදි වෙන්න පුළුවන් වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ හීනේ අපිට අයිති නැහැ. විතරක් නෙවෙයි ඒ හීනේ කොයි වෙලාවකරි මාව අවදි කරනවා. ඒකින්ද අපාගාමී ගමනකට යන්න මෙහි වැඩපිළිවෙල කරගෙන ඉන්න කෙනෙක්ව අපාගාමී ගමනක යන්න මේ ජීවිතයට ඇවිල්ලා වැඩපළ කරගෙන දැන් අපි දන්නවා මෙයා වැඩ කරාට වැඩක් නෑ. මෙයාගේ මේ තියෙන කාරණාත් එක්ක මූලික වෙන්නේ මේ ලැබිලා තියෙන කාරණාත් එක්ක මූලික වෙන්නේ ජීවිතයේ අසාර්ථක භාවයට හේතු වෙන දේවල්. ඉතින් ඒක හින්දා හීනයක් වගේ ජීවිතයක හීනයක් වගේ ඉතුරු වෙන දේ හීනයක් වගේ මතක් කරලා බලනකොට හීනෙන් දැක්කද සැබෑහින් දැක්කද කියලාවත් කියන්න බැරි තරමටම මතකේ නැති වෙන දේවල් පවා තියෙනවා. ඉතින් මැරෙනකොට කොහොමත් මේ හීන ටික අමතක වෙලා යනවා. ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්නේ. ගිය භවයේ අපි කොහෙද හිටියේ මොනවද කරේ කාත් එක්කද බැඳීමක් තිබ්බේ මොනවද කරන්න කරපු යුතුයකම් කරන්න බැරි වෙච්ච යුතුයකම් ඒ මොකක්වත් අපි දන්නේ නැහැ හරියට නිකන් මකලා දැම්මා වගේ මේ ජීවිතේ වෙච්ච දේවලුත් සියල්ල හීනයක් වගේ අතීතයේ නැවත දෝංකාර දෙන ස්වභාවයක් තියෙනවා නැවත ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකයි ඒක හීනයකට උපමා කරයි. එහෙම හැඟීමක් මේ වෙනකොට තියෙනවද කියලා ආයෙ විමසන්න. එතකොට තමයි අපිට මේ පංචකාම සම්පත්තීන් පිළිබඳව අසුබ හැඟීමක් නැත්තම් මේක නෙවෙයි ජීවිතය කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ලබා දෙන දේ තමයි ජීවිතය කියලා ඒ දේවල්ම ලබා ගන්න උත්සාහයේදී අපිට පුළුවන් වෙයි ඒකෙන් ගැලවෙන්න. ඊළඟට යාචිත කූපමා කාමා කියලා සඳහන් කරලා තියෙන යාචකයෙක් වගේ හිඟන්නෙක් වගේ. අහලා බලන්න කොච්චර ධනෙ තිබ්බත් බලය තිබ්බත් තමන් ආදරය කරන අය ඉදිරියේ ස්වාමියා ඉදිරියේ භාර්යාව ඉදිරියේ නැත්නම් ආදරය කරන කෙනෙක් ඉදිරියේ හුඟක් අය ඊටාම බැගෑපත් වෙන ස්වරූපයකට යටහත් පහත් ස්වරූපයකට බැගෑපත් වෙන ස්වරූපයකටපත් වෙනවා. දරුවන්ට දෙමව්පිය වෙලාවට කියනවා අනේ පරිස්සමෙන් ඉන්න ඔයාලා කරදර කරගන්න එපා කියලා. ඉතින් ඒ තමයි ඒ අනිත් අයටත් එහෙමයි ඒ අය අතර තියෙන මේ බැඳීම් හින්දා හිඟන්නෙක් වගේ ආයාචනා කරමින් ජීවත් වෙන්න මට වැරදි වචන කියන්න එපා මට වැරදි විදියට මං කෙරෙහි හැසිරෙන්නට එපා මට ලොකු පීඩාව මොන තරම් ධනෙ තිබුණත් බලය තිබුණත් ඒ බැඳීමක් කියලා එකක් නැත්තම් කෙලෙස් උපදින තැනක් තියෙනවා නම් එතන ඒ කෙලෙස් උපදින දේවල් ඉදිරියේ හිඟන්නෙක් වගේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. බොහෝම දුකටපත් කෙනෙක් බවට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒ ගැන අපි හිතපුවාම අපිට මේ ගැන කියනකොට අපිට මතක් වෙන්න ඕන ඇත්ත නේද මේ කියන්නේ කියලා ඒ හැඟීම උපද්දවන්න ඕනේ. මේකෙදිත් කරන්නේ මේ හැඟීමට මේක ගලප අතීතයේ අපි බැඳිලා ඉන්න දේවල් එක්ක මේ කියන කාරණා සත්‍යයි නේද කියලා ගලප බලන්න ඕනේ. හීනයක් වගේද මේ කියන කාම ලෝකයේ වස්තුන් කියන්නේ හීනයක් වගේද? ඇයි ඒක හීනයකට උපමා කරලා තියෙන්නේ? ඇයි ඒක යාචකයෙකුට උපමා කරලා තියෙන්නේ? නැවත විමසනවා. අපි පීඩනයකින් යුක්තව යම්කිසි වෙලාවක දැඩි පීඩනයකින් යුක්තව කෙනෙක් ඉදිරියේ හිටියා නම් නැත්නම් වස්තුවක් ඉදිරියේ තෙරපිලා වස්තුවක් ඉදිරියේ ඒ වස්තුව ලබා ගැනීම සඳහා කොහේ තැනක ලොකු පොරයක් ඇල්ලුවා නම් අන්න ඒ අවස්ථාව බලන්න ඒ දේ නැති වුණොත් මට ඉන්න බෑ වගේ හැඟීමක් තිබෙන්නේ නැද්ද කියලා. එවැනි අවස්ථාවල එහෙම හැඟීම් අතීතයේදී තිබුණා. ඒක හින්දායි අර ආයාචනා කරමින් මේ දේවල් එකතු කරගන්න බලන්නේ ආයාචනා කරමින් එකතු කරගන්න බලන්නේ මේ දේවල් අන්නර හිත තෘප්තිමත් කරගන්න. ඉතින් ඒක කවදාකවත් සඵල වෙන්නේ නැහැ. ස්ථීර වශයෙන් සඵල වීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපි මේක ඇයි මේ ආයාචනා කරන කාම වස්තුන් කියන්නේ අපේ හිත ආයාචනා කරන දෙයක්. ඒක කිව්වේ යාචීත කූපමා කාමා කියලා. ඊළඟට බලන්න කඩුවක් කොටයක් වගේ ගුණධර්ම කැපලා දාලා තියෙන කඩුවක් කොටයක් වගේ ගුණධර්ම කපලා දාලා තියෙන එකක් අසිසු
නූපමා කාමා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තමයි අසිපතක් වගේ. මොකක්ද අසිපත? හරියටම කොටේ උඩ තියලා මොකක් හරි කපලා දානවා වගේ තමයි අපිට දැනෙන්න ඕනේ. මගේ ධාර්මික ජීවිතය, මගේ යහපත් ජීවිතය මම ජීවත් කරවන්න බලාපොරොත්තු වෙන ඊ타මත්ම උවමනාවකින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන මේ ජීවිතය නිවැරදි කරගන්න පුළුවන්කමක් නැතුව කැළඹෙන හැටි හරියට කැපිලා යනවා. මොනවද කැපිලා යන්නේ? යහපත් ගතිගුණ ටික කැපිලා යනවා. කඩුවක් හරියට මේ මොකක් හරි එකක් අරගෙන කවුරු හරි කපලා දානවා වගේ මේ කෙලෙස් ධර්ම වලින් මගේ යහපත් ගතිගුණ ටික කැපිලා යනවා. මේ කාම ලෝකයේ අතරමං වෙන අය බලන්න සමහර අය කාලයක් යනකොට තමන්ගේ ලෞකික දියුණුව ඇති කරගන්න මිනිස්සු ඉන්නවා. අපි හොඳට අත්දැකලා තියෙනවා ලෞකික දියුණුව ධනය සහ බලය පැත්තේ හැඟීමක් විදිහට අපිට උපදින්න ඕනේ. එතකොට මේ කඩුවකින් කොටයක් උඩ තියලා මොන හරි කපනකොට කැපිලා යනවා වගේ මේ කෙලෙස් ධර්ම එනකොට අපේ යහපත් ගතිගුණ වේගයෙන් කැපිලා යන බව. අපේ යහපත් ගතිගුණ ඊටාම වේගයෙන් කැපිලා යන බව දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. එතකොට අර ලෞකික දියුණුව ඇති කරගත්ත සමහර අය ඊටාමත්ම අගුණ, ඊටාමත්ම ක්‍රූර, ඡණ්ඩ අය බවට පත් වෙලා තියෙන්නේ ඒ වගේ ක්‍රමවේදයකට. මගේ තුල වුණත් ඒ කියන්නේ ලෞකික දියුණුව හින්දා නෙවෙයි ඒක වෙලා තියෙන්නේ. ලෞකික දියුණුවත් එක්ක ගුණධර්ම වර්ධනය වෙච්ච නැති හින්දා, ලෞකික දියුණුවත් එක්ක ගුණධර්ම පිරිහුණ හින්දායි එවැනි තත්යකට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තව දෙයක් මේ කියන කාරණාත් එක්ක මේ අපි කතා කරන කාරණා 11ත් එක්ක අපේ මානසිකාරය නිර්මාණය වෙන්න ඕන අසුබ හැඟීමක් ඇති වෙන විදිහට. මොකද මේක අර මස් නැති කට්ටක් වගේ නම් එතකොට අර මස් පිඩුවක් එක කාකෙකුට එක ලිහිණියෙකුට මස් පිඩුවක් හම්බුනහම මොකද වෙන්නේ කියන එක ඒ වගේ මාංශ පේශ උපමා කියලා කියන්නේ ඒකයි. ඊළඟට අර තෘණ පන්දමක් වගේ. මොකද ඒක තීනුක්ක උපමා කියලා කිව්වම මැරෙන්න කලින් අර පන්දම ඇවිලිලා පල්ලෙහා අත පිච්චෙන්න කලින් ඒක අතහරින්න ඕනේ. හැබැයි මේ ඒ වගේ මැරෙන්න කලින් මේක අතහැරෙන්න ඕනේ. අතහැරුණ නැත්නම් අපිට මහා අහිතකර දේවල් සිද්ධ වෙනවා. ඊළඟට අංගාර කියලා කිව්වේ මේ ගිනි අඟුරු වලක් වගේ කියලා. අංගාර කාසුපමා කාමා කියලා සඳහන් කරේ එකයි. ඉතින් ගිනි අඟුරු වලකට කවුරු හරි මාව ඇදගෙන යනවා වගේ දැනෙන්න ඕන. තමන්ගේ කෙලෙස් ඇවිල්ලා ඒවා ප්‍රබල වෙලා ඒ කෙලෙස් වලට අදාළ පැත්තට මේක තල්ලු වෙවි වේගෙන් යනකොට දැනෙන්න මාව ඇදගෙන යනවා වගේ කියලා. මාව ඇදගෙන යනවා වගේ කියලා. ඊළඟට හීනයක් වගේ කියන එක, ඊළඟට යාචකයෙක් වගේ කියන එක, ඊළඟට ඵල පිරිච්ච රුකක් වගේ. ඵල පිරිච්ච රුකක් කියලා කියන්නේ හැම වෙලේම ප්‍රහාර එළවෙනවා. ඒවා කවුරු හරි කඩා ගන්නවා විතරනේ. අතු කඩලා දානවා, පොළු ගහනවා. අන්න ඒ වගේ පලින් බර වෙච්ච රුකක් වගේ තමයි අපේ මේ ජීවිතය කියලා මෙහෙ කරගන්න ඕනේ. ඒ වගේම අපි දැන් කතා කරා වගේ අසිපතක් වගේ කැපිලා යනවා. යහපත් දේවල් කැපිලා යන අසිපතක් සහ කඩුවක් කියලා කිව්වහම, කොටයක් සහ කඩුවක් කියලා කිව්වහම ඒකේ තියෙනවා කැපිලා යනවා වගේ මගේ යහපත් ගතිගුණ ඔක්කොම ධනය සහ බලය ඉදිරියේ කැපිලා යන බව අත්දකින්න ඕනේ. ඒ වගේ වෙච්ච දේවල් ගැන අත්දකින්න ඕනේ. ඒක තමයි කාම ලෝකයේ තියෙන ස්වභාවයන්. ඊළඟට සර්ප හිසක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සිප්පසී රූපමා කාමා කියලා. ඒක බොහොම විසයි. සර්ප හිසක් කියන එක බොහොම විසයි. ඉතින් අන් අයට කරදරකාරී, ඒක යහපත් දෙයක් නෙවෙයි. ඒ වගේ දැනෙන්න ඕනේ. කිසිම ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කාරණා සහිතව අන් අයට දුක් උපදවන දෙයක්. ඉතින් අන්න ඒ වගේ කියලා දැනෙන්න ඕනේ. ඒ වගේම තමයි පිහි කිනිසි ආදියෙන් අපේ හිතකට පිහි කිනිසි ආදී අපි හිතමු අපේ පපුවට යනවා කියලා හැමනම් දුක් ඇතුල් කරනවා වගේ මෙන්න මේ සත්ති සුලූපමා කාමා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ
සාමාන්‍ය අපි හිතමු අපේ ශරීරයට කවුරු හරි පිහියෙන් යන කවුරු හරි තට්ටුවක් ඒ වගේ දෙයකින් අපි තුවාල කරා කියලා. එතකොට දුක් උපදවලා දුක් ඇතුල් කරනවනේ. හරිද? හොඳට දැනෙන්න ඕනේ මේක. තමන්ට ඉන්නකොට නිබඳව ඒ සිහිය තියෙන්න ඕනේ. තමන් ජීවත් වෙනකොට නිකන් ඉන්න කෙනෙකුට ඇතිවෙන හැඟීමක් තමයි අපි හිතමුකෝ මේ සැත් නැත්තම් පිහි කිනිසි කඩු වගේ දේවල් අපේ ඇඟට ඇනලා ඒ ඇතුලේ දුක් හදනවා. අන්න ඒ වගේම කෙලෙස් ධර්මයන් ආසාවන් කියන ඒවා, තරහ කියන ඒවා, ඊර්ෂ්‍යාව කියන ඒවා, ක්‍රෝධය කියන ඒවා මේ හැම එකක්ම අපේ සිත් ඇතුලේ දුක් හදනවා. අන්න එහෙම හැඟීමක් පංචකාම සම්පත්තිය පිළිබඳව ඒ වගේ හැඟීම මගේ ඇතුලාන්ත දුක් උපද්දවන දෙයක් ඒක කියලා එහෙම හැඟීමක් අපේ තුල තියෙන්නට ඕනේ. ඉතින් ඒක තමයි අපි ඒවා තමයි අපි තේරුම් ගන්න ඕන දේවල්. ඒ තේරුම් ගන්න ඕන දේවල් අපේ ජීවිතයේ අපි ඊටාම හොඳින් දැනගන්න ඕනේ. ඊටාම හොඳින් දැනගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න ඔය වගේ අසුබ හැඟීමක් සුබ නෑ කීමක් ඒක තමයි අර කාමච්ඡන්දය අයින් කරගන්න තියෙන්න ඕන සත්පාය ගත අපි එකිනෙකා හම්බුනහමත් එහෙමයි. ඒ වගේම තමයි අග්ගි කන්දුපමා කාම හරියට ගිනි කන්දක් වගේ කොයි වෙලාවයක පුපුරලා යයිද දන්නේ නෑ ලොකු හානියක් වෙනවා ගිනි කන්දකින් අන්න ඒ වගේ. ඉතින් අපි ඒවා මෙනෙහි කරලා මේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මෙතන උපමා 11ක් සඳහන් වෙනවා. ඒ උපමා දේශනා කරලා තියෙන්නේ ඒ උපමා වලට අදාළ තැන්වලදී අපිට උපදින හැඟීමක් තියෙනවා නම් අන්න ඒ හැඟීම වගේ හැඟීමක් අපිට සාමාන්‍ය ජීවිතයේ අපිට පංචකාම සම්පත්තිය හමුවේ ඇති වෙන්න ඕන. ඒකයි එතන සිද්ධ කරගත යුතු චින්තන විපර්යාසය කියලා කියන්නේ. ගිනි කන්දක් ගැන, අඟුරු වලක් ගැන, යම්කිසි කෙනෙක්ගේ ඈත තියෙන අඟුරු වලක් ගැන, යාචක ජීවිතයක් ගැන. හරිද? අර මස් නැති, ලේ නැති කට්ටක් බල්ලෙක් හපනකොට අන්න ඒ වගේ දේවල් පිළිබඳව. ඉතින් මේ විශේෂයෙන් යාචකයෙක් පිළිබඳව. හරි? යාචීත කූපමා කාමා කියලා සඳහන් කරපු තැන යාචකයෙක් පිළිබඳව එයාගේ ජීවිතේ එයා ආයාචනා කරමින් ජීවත් වෙනවා. ඒ වගේ මේ කාම ලෝකයට ආයාචනා කරමින් ජීවත් වෙන්න වෙනවා. ඉතින් මේ දේවල් පිළිබඳව අපිට ඒ දේවල් අපේ ජීවිතේ ලැබුණොත් ඔය උපමාවල් වලින් අපි දේශනා කරපු දේවල් ටික ජීවිතේට ලැබුණොත් ඇතිවෙන හැඟීමක් තියෙනවා. ඒහා සමාන හැඟීමක් කාමචන්ද ආදිය නිසාවෙන් අපිට ඇතිවෙන බව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒව සංසන්දනාත්මකව විශේෂයෙන් දැන් අපි කතා කරපු ගිනි කන්දක් වගේ නැත්නම් අර සැත් වගේ තේරෙන්න ඕනේ. කඩු කිනිසි වගේ දේවල් ඇතුළට ඇන්නොත් ඇතුලේ දුක් උපදිනවා. ඒ වගේ තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලින් මම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇතුළට ගත්තොත් ඒවා සැත් වලින් ඇන්නා වගේ ඇනිලා ඇතුළ රිදෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ උපමාවන් පාවිච්චි කරලා තමන්ගේ සිත සකස් කරගන්න ඕනේ. ඒ වගේම අසුබ නිමිත්ත පිළිබඳ භාවනාව, ඉන්ද්‍රිය සංවරතාවය, ඊළඟට භෝජනයේ මාත්‍රාඥතාවය, කල්යාණ මිත්‍රතාවය සහ මේ කිව්ව ආකාරයට සත්ප්‍රාය කතා. ඉතින් මේවා අපි එකිනෙකා සාකච්ඡා කළ යුතු දේවල්. එම කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. කාමච්ඡන්ද ආදී අයින් කරගෙන තමන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ජීවිතය නිවැරදි කරගෙන සසර සූපත් කරගෙන කටයුතු කරන්නට හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන අනුග්‍රහකත්වය ලබා දුන්න පින්වන්ත අය වෙනුවෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. අපේ ජීවිතය සකස් කරගන්න වාරයක් ගානේ යතන්ට බොහෝ පින් රැස් වෙනවා. නමුත් අපි පුණ්‍ය අනුමෝදනා කරමු ඒ අය වෙනුවෙන්. අපේ ජීවිතය නිවැරදි කරගෙන අපි ලබා ගන්න සියලු පුණ්‍ය ශක්තියින් ඒ අතන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි රුචිර ගුණරත්න මහතා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ධර්ම දේශනාවේ ධර්ම දානමය පුණ්‍ය මහිමේ බල මහිමයෙන් මීට වසරකට පෙර පරලෝසපත් වූ හේමසිරි ගුණරත්න පියාණන්ට පින් අනුමෝදනා කිරීමටත් එපින් එතුමාගේ නිවනට හේතු වේවායි ප්‍රාර්ථනා කිරීමටත්
දේශකයන් වහන්සේටත් මේ කරගෙන යන්න වූ ශාසනික මෙහෙවරයන් සිද්ධ කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ලක්වැසි ලොවැසි සියලු දෙනාටම මේ ලැබිලා තියෙන ව්‍යසනකාරී රෝග පීඩාවන් වලින් අත මිදලා සුවපත් භාවයට පත්වන්නට හේතු වේවා. ඒ වගේම හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ වන්නට මේ ධර්ම දේශනාවේ දායකත්වය හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. විශේෂයෙන් පරලෝසපත් වූ හේමසිරි ගුණරත්න පියාණන්හට සහ ඒ වර්ග පරම්පරාවේ ඥාතීන්ට මේ පරලෝ යන්නට දුන මේ පින් අනුමෝදන් වේවා. යත්තන් සුගතිගාමී වාසාන වශයෙන් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ වගේම අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නිවන් මඟ විමසුම